නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන එනු ලබන ආනාපාන සති ධර්මදේශනා මාලාවේ අදට නියමිත මාතෘකා පාඨයයි ධර්මදේශනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනි. මේ දේශනා පාඨයත් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ, ඒ වගේම ගිරිමානන්ද සූත්‍ර දේශනාව තුළ, ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍ර දේශනාව තුළ, පටිසම්භිදා මග්ග පාළියේහි ආනාපාන සති කතා කියන මේ දීර්ඝ දේශනාව තුළ අපට දකින්න ලැබෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ, ඒ වගේම අටකථාචාර්යන් වහන්සේලා විසින් විග්‍රහ කරමින් අර්ථ දක්වමින් දේශනා කළ ඒ මාතෘකා පාඨයන් තමයි අද අපි මේ අර්ථ විග්‍රහ කරගන්නේ. ඒ වගේම භාවනා වශයෙන් ප්‍රගුණ කරගන්න ආකාරය විස්තර කරගන්නේ. මේ දේශනාවේ මුලින්ම සඳහන් වන්නේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. යම් කිසි යෝගාවචරයේ මේක පෙර ඉගන්වූ ආකාරයට සුදුසු තැනක් භාවනාවට තෝරාගෙන, සුදුසු ඉරියව්වක් තෝරාගෙන, තමන්ගේ උඩුකය කෙලින් තබා බද්ධ පරියන්කින් වාඩි වී භාවනා කර්මස්ථාන අභිමුඛව සිහිය පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගැනීම, සිහියෙන් හුස්ම හෙළීම සිද්ධ කරනවා නම් අන්න ඒ තමයි ආනාපාන සති භාවනාවේ මූලික භාවනා කර්මස්ථාන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙතනදී මුලින්ම පැහැදිලි කරනවා ආනාපාන සති භාවනා කර්මස්ථානේ මොකක්ද කියලා. මේ කර්මස්ථානේ බෙද බෙදා යන දෙවනුව. මුලින් පැහැදිලි කරන්නේ තමන් කර්මස්ථානාභිමුඛව සිහි පිහිටුවාගෙන, එහෙමත් නැත්නම් නාසිකාග සිහි පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගැනීම, හුස්ම හෙළීම දිහා නුවණින් බලන්න. දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ මේ සතිය සහ නුවණ කියන එක. දැන් අපි දන්නවා දැන් සිහිය විතරක් තිබුණු තරමට මේ ආනාපානසති වැඩින්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාන සංප්‍රයුක්ත සිත, ඥාන විප්‍රයුක්ත සිත කියලා සිත් වලට දෙකක් අපිට දේශනා කරලා තියෙනවා. ඥාන සංප්‍රයුක්ත සිත කියලා කියන්නේ නුවණ යෙදෙන සිත. ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ නුවණ නොයෙදෙන සිත. එතකොට යම් කිසි යෝගාවචරයක් මේ ආනාපාන සති භාවනාව දියුණු කරගන්නවා කියලා කියන්නේ කුසල්නේ වඩන්නේ. ඒ කුසල විතරකේ තමයි දියුණු කරන්නේ. මේ කුසල විතරකයේ තමයි සිහිය පිහිටවන ගමන් කරන්නේ. එතකොට දැන් මේ සතිය කියන්නේ සිහිය. මේ සිහිය කියන චෛතසිකය නුවණ සමග යෙදෙන සිත සමගත් එක්ක යෙදෙන. ඒ කියන්නේ නුවණ යෙදෙන සිත සමගත් එක්ක සතිය යෙදෙනවා. නුවණ නැති සිත සමගත් එක්ක සතිය යෙදෙනවා. ඒ කියන්නේ නුවණින් කරව සතිය තියෙන්න පුළුවන්, නුවණින් යුක්තව සතිය තියෙන්න පුළුවන්. ඒක නිසා සරියුත් මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේදී පැහැදිලි කරන සතෝකාරී වචනය. සතෝකාරී කියන්නේ සිහියෙන් සහ නුවණින් යුක්තව කියලා. එහෙනම් මේ යම්කිසි යෝගාවචරයේ මේ ආනාපාන සති භාවනාවට පිවිසෙනවා නම්, හුස්ම රැල්ල දිහා බලනවා නම්
සිහියෙන් තරක් නැති. සිහියෙන් බලනකොට නුවණ වැඩෙන්නේ නැහැ. සමහරක් වෙලාවට සිහිය විතරක් පිළිදෙන නුවණ මදි වුණොත් නුවණින් තොරව සිහිය පිහිටුවොත් භාවනා ප්‍රතිඵල දකින්න බෑ. හුස්ම රැල්ල නියමාකාරයෙන් තේරුම් ගන්න බෑ. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ සිහියයි නුවණයි දෙකම පිහිටුවලා තමයි හුස්ම රැල්ලදී අපි පිහිටුවගන්නේ. දැන් බලන්න සාමාන්‍ය අපි ගත්තොත් ඉපදුන් දා ඉඳලා මරණ මොහොත දක්වාම මේ හුස්ම රැල්ල කියන එක ආස්වාද ප්‍රාස්වාද කියන ස්වභාවය වෙන දෙයක් නේ. සිද්ධ වෙන දෙයක් නේ. මේක අපි කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට මේ ස්වභාවිකව ගමන් කරන හුස්ම රැල්ල දිහා අපි ස්වභාවිකව බලන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් මේ නාසිකාග සිහිය පිහිටුවාගෙන Tamanට උමනා විදිහට මේ හුස්ම ගැනීම, හුස්ම හෙලීම කරන්න ගත්තොත් ඒකෙන් ආනාපානසති භාවන වැඩෙන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ ටික වෙලාවකින් මහන්සියක්, පිහිටුවක්, එපා වීමක්, නීරසක් ඇති වෙනවා. ඒක හිත පිට යනවා ඉක්මනට. ඒ තමන් ඕමනා වෙන්නේ පාලනය කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගත යුතුයි මේ ආනාපානසති භාවනාව කියලා කියන්නේ ස්වභාවික හුස්ම රැල්ල තමයි අපි අරමුණු කරන්නේ. ස්වභාවික ආස්වාද ප්‍රාස්වාද හුස්ම රැල්ල දිහා සිහිය පිහිටුවා ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට මුලින්ම මේ භාවනා කර්මස්ථානෙ පැහැදිලි කරන්නේ. දැන් තව දෙයක් තියෙනවා. හොඳට මතක තියාගත යුතුයි. දැන් එය එක එක ඇත්තන්ගේ සංසාරගත පුරුදු අනුව මේ ආනාපානසති භාවනාව වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක අදහස යම් කිසි කෙනෙක් මේ සිහියෙන් හුස්ම ගැනීම, හුස්ම හෙලීම කියන මේ ස්වභාවය, එයා මේ හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන මේ ස්වභාවය ඒ යෝගාවචරයට දකින්න පුළුවන් නම් වැඩි දවසක් වැඩි කාලයක් නොගිහින් ඒ තුලම හුස්ම රැල්ල සියුම් වෙලා මේ ප්‍රතිභාග නිමිත්ත වගේ භාවනා නිමිති පහළ වෙලා ධ්‍යාන දක්මිට යන්න පුළුවන්. ඒක තනත්තාට මේ දීර්ඝව බලන ක්‍රමයක්, කෙටිව බලන ක්‍රමයක් අනිත් පියවර අවශ්‍ය නැහැ. ඒතකොට කෙනෙකුට මේ සිහිය හුස්ම ගැනීම හෙලීම තුල සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල සියුම් කරගෙන තැම්පත් කරගෙන අරමුණේ ඒ තනත් එහෙම එවැනි කෙනෙකුට ගමන යන්න අපහසු නම් තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. මේ හුස්ම රැල්ල දිග බලන්න කියන කෙටි බලන්න කියන ඊළඟ පියවරට යන්න ඕනේ. කෙනෙකුට ස්වභාවයෙන්ම යන්න පුළුවන් නම් නිමිත්ත දක්වා ඒ සිහිය පිහිටුවාගෙන ස්වභාවික හුස්ම රැල්ල අරමුණු කරගෙන මේ දිග කෙටි බලන්න නැතුව මුලැමැදාක බලන්න නැතුව යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මේ අවශ්‍ය නැහැ අනිත් පැත්ත. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අද සමාජයේ අපි දැකලා තියෙන මේ හැමතැනම හැමෝම භාවනා කර්මස්ථාන උගන්වනකොට මුලින්ම මේ ඇත්තන්ට දෙන්නේ විදිග බලන්න කිය, කිසි බලන්න කිය නැහැ. දිග කිසි බලන්න ඕනේ. බලන්නේ ඇයි තමන්ට හුස්ම රැල්ල අරමුණු වෙන්නේ නැත්නම් හරියට. ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාස සහ හුස්ම රැල්ල වදින තැන වැටෙනවා නම් ඒ තුළ සිහිය පිහිටුවාගෙන යන්න පුළුවන් නම් අර මුලින් තේරෙන රළු හුස්ම රැල්ල සියුම් වෙලා අපි කියන්නේ සහැල්ලු වෙලා හිත හොඳ සමාධිගත වීගෙන යනවා නම් ඒ තනත්තට දිග පිට බලන්න අවශ්‍ය නැහැ. ඒ තුළ හිත යවන්න ඕනේ. එහෙම යන්න බැරි යෝගාවචරයට තමයි කියන්නේ දිග පිට බලන්න. ඊළඟ පියවරට යමු කරන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. තව දෙයක් තියෙනවා දැන් විශේෂයෙන් දැන් සාමාන්‍ය ඒක සංසාරගත පුරුදුවක්. මේක සතරාවේ පුරුදු කරලා තියෙනවා නම් මේ ආනාපාන සති භාවනා බහුල වශයෙන් අපිට ඉදීන පහළ වෙනවා. ඉතින් තව දේශනාවක් සඳහන් වෙනවා ඉමස්සේ වික්කුණෝ දීඝරත්තං රූපාදීසු ආරම්මනේසු අනුවිතං චිත්තං හෝති ආනාපාන සති සමාධි ආරම්මන අභිරෝහිතුන්න ඉච්ඡති. ඒ කියන්නේ දැන් සමහරක් යෝගාවචරෝ ඉන්නවා බොහෝ කාලයක්. ඒ කියන්නේ ඒකාත්මයක නෙමෙයි ආත්ම ගණනාවක් තිස්සේ එකතු කරගත්ත මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ අරමුණු නිසා දිනු කර නොයෙක් සිත් තියෙනවානේ. ඔය සිත් අතර මේ විසනකම සිත් තියෙනවා. විසනකම සිත් කියලා කියන්නේ හිතේ පැල්සන්දියන් වෙච්ච බහාමක කෙලෙස් බහුල වශයෙන් තියෙනවා. එවැනි කෙනෙකුට ඒ කියන්නේ විසනකම සිත් එහෙම නැත්නම් කෙලෙස් බහුලව කෙලෙස් වලින් මේ ගැවසී ගත්ත සිත් බහුලව වැඩ කරන යෝගාවචරයෙක් ඉන්නවා නම්
එවැනි යෝගාවචරයකට එක පාර්තම ආනාපානසති භාවනාවකට හිත යොමු කරගන්න බෑ. එවැනි අරමුණකට හිත ගන්න බෑ. එවැනි අරමුණකට හිත පිහිටව ගන්න බෑ. හොඳ උදාහරණ උපමා අටකථාචාර්යන් වහන්සේලා විසුද්ධි මාර්ගයෙන් පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරනවා මේ කූට ගෝණ රස උපමාව කියලා එකක්. ඒ කියන්නේ දැන් කුළු ගොනේ. කුළු වැස්සියක්ගෙන් යැපෙන කුළු ගොනෙක් ඉන්නවා. කිරිබී වැදෙන පෝෂණය වෙන කුළු ගොනෙක් ඉන්නවා. මේ කුළු ගොන দমনය කරගන්න ඕන. මේ කුළු ගොන দমনය කරගන්න නම් මොකද කරන්න ඕන? කුළු වැස්සියකින් ඈත් කරගෙන හොඳ ශක්ති සම්පන්න කණුවක හොඳ ශක්ති සම්පන්න රැහැනකින් බැඳලා තිබුණොත් එක දවසක් නෙමෙයි දවසක් දෙකක් සතියක් මාසයක් අවුරුද්දක් එක දිගට බැඳලා තියෙන එතන විතර කන්න බොන්න දෙන සතාට මෙහෙම කාලයක් මේ සතා බැඳලා එතනම තියෙනකොට මොකද වෙන්නේ මේ කුළු ගොන එහෙට ගිහිල්ලා පුළුවන් තරම් දඟලලා කිසිම දෙයක් කරගන්න බැරි මොකද වෙන්නේ එතනම නිදා ගන්නවා එතනම දැන් ඒ කුළු ගොනාගේ ජීවිතේ පවත්වා ගන්න මහන්සි ගන්නවා අන්න ඒ වගේ තමයි අපි කරන්නේ මේ යම්කිසි යෝගාවචරයේ ආනාපාන සති භාවනාවට පිවිසෙනකොට අප්‍රමාණ කෙලෙස් කඳු ගලාගෙන යනවා. තමන් සතර කරපු දේවල්, මේ ජීවිතේ කරපු දේවල්, කියපු දේවල්, ගත්ත අරමුණු කරපු අරමුණු, නොඑක් දේවල්, අනාගත සිතුම් පැතුම් අනාගතේ කරන්න තියෙන දේවල්, කෙලවරක් නැති දේවල්. හිතන්න බැරි තරම් නොඑක් අරමුණු ගලාගෙන එනවා. මේ අරමුණු ගලාගෙන ඉන්න මොකද වෙන්නේ? හැම අරමුණකින් සිද්ධ වෙන්නේ මේ ආනාපාන සති භාවනාවට බාධායි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අටකථාචාර්යන් වහන්සේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මත තමයි හැම දෙයක්ම මේ ආස්වාස ප්‍රාස්වාස නැමැති තඹයෙහි ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නැමැති කණුවේහි සිහිය නැමැති රැහෙන හිත බඳින්නේ කියනවා. දැන් අර කුළු ගණා බැඳේ කොහෙද? ශක්ති සම්පන්න කණුවක හොඳ ශක්ති සම්පන්න ලණුවකින් කුළු ගණා බැඳලා සතියක් දෙකක් මාසයක් ගමනය කරාසේ එක දවසක් දෙකක් බෑ මේ හිත හදන්න. ආනාපාන සති භාවනාව ප්‍රතිඵල ගන්න. කියනවා එහෙනම් භාවනාවට පිවිසලා ආස්වාස ප්‍රාස්වාස නැමැති කණුවේහි තඹයෙහි සිහිය නැමැති රැහෙනි හිත බැඳලා තියන්නේ කියනවා. එක දවසක් දෙකක් තුනක් හතරක් සතියක් මාසයක් අවුරුද්දක් හරි කමක් නැහැ. එක දිගටම අරමුණේ සිහියෙන් හිත බැඳලා තියෙනකොට මොකද වෙන්නේ? ඉබේම මේ හිත දමනය වෙනවා. අර කුළුගනා දමනය කරගන්නාසේ හිත දමනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. නම් දැන් අපි තේරුම් ගන්නට ඕනේ යම් යෝගාවචරයේ ආනාපාන සති භාවනාවට පිවිසෙනවා නම් ඒ පිවිසෙන අවස්ථාවේදී ඒ මේකාකාරී කෙලෙස් කඳු මතුවෙනවා නම් ඉහළට එනවා නම් ඒ කෙලෙස් පාලනය කරගන්න පුළුවන් හොඳ කුමාරයෙක්. බුදුරජාණන් අපට දේශනා කරේ යථා තම්බේ නිබන්දේය වච්ඡන් දමන් නරෝ ඉද බන්දේයවං සතං චිත්තං සතියාරම්මනේ දල්හං. ඒ කියන්නේ පැහැදිලි කරන ගාථාවේ යම් කෙනෙක් ශක්ති සම්පන්න කණුවක ශක්ති සම්පන්න රැහැනකින් මේ කුළු ගොනෙක් බැඳලා දමනය කරගන්නාසේ යෝගාවචරයා තමන්ගේ සිත ආස්වාද ප්‍රාස්වාද නැමැති තම්බයෙහි සිහිය නැමැති රැහෙනින් බැඳලා කාලයක් ඒ තුළ සිට පිටුවා ගන්න විට මේ සිත දමනය කරගන්න පුළුවන්. එහෙනම් අපි ආනාපාන සති භාවනාවට පිවිසුණා. ඒ පිවිසෙන අවස්ථාවේදී හුස්ම රැල්ල ආස්වාද ප්‍රාස්වාද හඳුනාගත්තා. හුස්ම රැල්ල වදින තැන හඳුනාගත්තා. දැන් වඩාගෙන යන ගමන් තමයි නොසිතු නොපැතු ආකාරයෙන් කෙලස් කඳු ගලාන්න පටන් ගන්නවා. මේ කෙලස් පාලනය කරගන්න මෙවැනි උපමා අනුසාරයෙන් හිතේ ශක්තියක් හදාගෙන මේ කෙලස් ආවා කියලා කෙලස් ඉපදුනා කියලා භාවනාව නතර කරන්න හොඳ නැහැ. භාවනා අමතක කරන්න හොඳ නැහැ. භාවනා ඉරියව් මාරු කරන්න හොඳ නැහැ. භාවනා කර්මස්ථාන මාරු කරන්න හොඳ නැහැ. ඒ අරමුණේම අපි පවත්වාගෙන යන්නට ඕනේ. මේක එක දවසක් දෙකක් නෙවෙයි සතියක් මාසයක් අවුරුද්දක් හරි කමක් නැක දිගට ඒක දිහට පිටුවා ගන්නකොට අපිට පුළුවන්කම ලැබෙන ප්‍රතිඵල ගන්න. පැහැදිලි නේද? නැවතත් හොඳ උපමාවක් දේශනා කරනවා දැන්
දැන් බුදුරජාණන් වහන්සේ ගැනම තමයි දැන් අපි හිතන්නේ අපිට දැන් ඒ සියලු බැඳීම් ප්‍රශ්න ගැටලු එකෙන් ගැටෙන ගමන ඇවිල්ලානේ. මේ සියලු බැඳීම් ප්‍රශ්න ගැටලුත් එක්ක අපි ඉන්නකොට තමයි අපිට මේ වගේ ප්‍රශ්න මතුවෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ සියලු බැඳීම් ආදී නොයේ දේවල් වලින් ඈත් වෙලා ප්‍රශ්න වලින් ඈත් වෙලා හිත නිදහස් කරගෙන මේ භාවනාවට යොමු කළ සත් ප්‍රතිඵල ගන්ධ මාර්ගයට දේශනා කරා කවුරු බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ හරියට මේ දෛවඥයෙක් වගේ කියනවා. දෛවඥය කියලා කියන්නේ සාමාන්‍ය නෙවෙයි. වස්තු විද්‍යාචාරී කියලා කියනවා. ඒ ඉස්සර ඈත අතීත ඉඳන් භූමි විද්‍යාව දන්න හොඳ පිරිස. ඒ කියන්නේ යම් භූමියක් කල්මත්තෙන් බදලා මේ භූමිය තුල නගරයක් හැදුවොත් මේ නගර ඉක්මනින්ම දියුණු වෙනවා. නගර ස්වයංපෝෂිත වෙන ඒ වගේ පෙර කලින් හදන්න කලින් පෙර ලකුණු කියන තුන පිළිසින්නවා. ඒක බුදුරජාණන් වහන්සේත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපිට මේ හැම ධර්මයක්ම දේශනා කරන උන්වහන්සේ කල් කියන ඔක්කොම ප්‍රතිඵල දැකලානේ. ඒක බුදුරජාණන් වහන්සේ අපිට මේ ආනාපාන සති භාවනාවේ වැදගත්කම කියලා දීලා මේ භාවනාව වැඩිමින් පියවරෙන් පියවරට ගමන් කිරීමෙන් මෙවැනි ප්‍රතිඵල නුඹලට ලැබෙන මෙන්න මේ වගේ ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඒ නිසා භික්ෂුව වනාන්තරගත වෙන්න වේග ස්ථානිකට යන්න වේග තැනකට ගිහිලා විවේකීව මේ භාවනාවට සම්බන්ධ වෙලා උසස් ප්‍රතිඵල නෙලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ උදව් කරන්නේ. ඒක අපිට දේශනා කරනවා. ඒත් මේකත් අපිට උපමාවකින් පැහැදිලි කරනවා මේ යථාපි දීපිකෝ නාම නිලීත්ව ගන්නති නිකි. ඒ කියන්නේ දැන් දිව්‍යෝ සිංහයෝ කොටියෝ වගේ සත්තු විසින් දිව්‍යකින් සතා. දැන් මේ මුවන් වගේ සත්තු දඩයන් කරගන්නේ සැඟවිලා ඉඳලා. සැඟවිලා ඉඳලා සත්තු වෙනකොට හැම දඩයන් කරගන්නේ. තමයි කුසල ආහාරය. තතේවායම් බුද්ධ පුත්තු යුත්ත යෝග විපස්සකෝ. ඒ වගේ යම්කිසි බුද්ධ පුත්‍රයන් වහන්සේ නම යම්කිසි යෝගාවචරයකින් යුක්ත යෝග විපස්සකෝ මේ විපස්සනාවෙහි යෙදුණු මනසින් යුක්තව. දැන් මෙතෙන්ද අපි තේරුම් ගන්නට ඕනේ ආනාපාන සති භාවනාවේ අපි දැන් කතා කරනකොට මේ තුල සමත භාවනාව විපස්සනා භාවනාවේ හැමදේම ඇතුළත් වෙලා තියෙනවා ආනාපාන සතියත් එක්ක. ආනාපාන සතිය මුලින් ඉඳන් විපස්සනාවට යන්න පුළුවන් අපට. ආනාපාන සතිය මුලින් ඉඳලා මුල් වශයෙන් සමත වශයෙන් වල විපස්සනාවට හැරෙන්නත් පුළුවන්. මුලින් ඉඳන් විපස්සනා විතර වඩ아가න්න යන්නත් පුළුවන්. මේක එක එක ගුරුවරු එක එක ආකාරයෙන් වඩලා තියෙනවා. දැන් අපිට පටිසම්භිදා මග්ග පාළිය කියවනකොට පටිසම්භිදා මග්ග පාළියේ ආනාපානසති මේ දේශනාව දේශනා කළ ආකාර බලපුවම පුදුමාකාරයි. ඒ කියන්නේ ඒක පුදුම අර්ථ විග්‍රහය කියලා කියන්නේ මුලින් ඉඳන් සරියුත් මහ රහතන් වහන්සේ සමත කොටසක් දේශනා කරන විපස්සනා යන ආකාරය දේශනා කරනවා. මේ විපස්සනා සත්සනුපස්සන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ විපස්සනා හත් ආකාරය අනුපස්සන හතටම මේ ආනාපාන සති භාවනා හුස්ම රැල්ලක් ගන්න යන ආකාරය පැහැදිලි කරනවා. කියන්නේ ආස්වාස හුස්ම රැල්ලෙන් කොහොමද යන්නේ? ප්‍රාස්වාස හුස්ම රැල්ලෙන් කොහොමද විපස්සනාට යන්නේ? ඊළඟ දීර්ඝ හුස්ම රැල්ලෙන් කොහොමද විපස්සනාට යන්නේ? ඊළඟ කෙටි හුස්ම රැල්ලෙන් කොහොමද විපස්සනාට යන්නේ? මේ හැම දෙයක්ම දේශනාවල දීර්ඝ අර්ථ විග්‍රහය. අපි එකෙන් තේරුම් ගන්නට ඕනේ මේ සමත විපස්සනා දෙකම මේ තුන අතර අන්තර්ගත වෙලා තියෙනවා. අපි දැන් නමුත් වැඩිහිටියක් අපි මොළසුන්දිර කතා කරන සමත පැත්තට. මූලික වශයෙන්. නමුත් අපි ඉස්සරහට ඉදිරියට අනාගතයට බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව විස්තර කරන්න. ඉතින් යම්කිසි යෝගාවචරයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නම මේ විපස්සනාවට දැසගත් සිටින් යුක්තව වාසය කරන කොහෙද අරඤ්ඤම් පරිසිට්වාන ආරණ්‍යයකට පිවිසිලා ගන්නති පළමුක්කම. එතකොට දැන් යෝගාවචරය භාවනා කර්මස්ථානේ මුලින් ඉගෙන ගත්ත පැහැදිලිව අවබෝධ කරගත්ත ඒ වර්ණාකාරී තේරුම් ගත්ත තේරුම් අරගෙන විවේක තැනකට ගිහිල්ලා භාවනා වඩමින් උසස් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. එහෙනම් මේ ආනාපානසති භාවනා වඩන්න අපිට මේ ශබ්ද බඩ තියෙන තැන්වල මිනිස්සු ගැවසී ගත්ත තැන්වල ඒ වගේ නොයේ මේ බාධා තියෙන තැන්වල ප්‍රශ්න බැඳීම් මත මේ ආනාපානසති භාවනා වඩන්න බෑ. මේ ආනාපානසති භාවනාවට පුළුවන් තරම් නිදහස් පරිසරයක වෙන්න ඕනේ. දැන් කෙනෙකුගේ කටහඬක් ඇහෙනවා නෙවෙයි මනුස්ස කටහඬ. මනුස්ස කටහඬෙන් ඉක්මනින්ම ආනාපානසති භාවනා අරමුණු වෙනස් වෙනවා. ඒ සමහරක් තැන්වල මම දැකලා තියෙනවා භාවනා කරන ෆෑන් දාගෙන. ෆෑන් දාගෙන භාවනා කරන්න බෑ. ඒ ෆෑන් එකෙන් නැගෙන සද්දේ සියුම් සද්දෙන් භාවනා කරන්න කැඩෙනවා. අනිත් තව එකක් තියෙන ආනාපානසති භාවනාව කර්මස්ථානයක් කරනකොට ඒ
ෆෑන් එක වගේ දෙයක් භාවිතා කරන ස්වභාවික හුස්ම රැල්ල ස්වභාවික වාතාවරණයට වෙනස් වෙනවා. ඒත් ස්වභාවික හුස්ම රැල්ලකට තේරෙන්නේ නැහැ. කියන්නේ බාධා. ඒ හැම දෙයක්ම බාධා Taman තේරුම් අරගෙන මේ විවේක තනකට කියන තමයි මේ උසස් ප්‍රතිඵල ගන්න මහන්සි යන්නේ කියලා මේ හැම තැනකම අපිට දේශනා කරන්නේ. තවත් විශේෂ කරුණක් වශයෙන් හොඳට තේරුම් ගන්නට ඕනේ දැන් සිහිය හුස්ම ගැනීම හෙලීම කියනකොට පුට්ටෝ කාසේපන සතින් තපෙත්වා භාවෙන් තස්සේ භාවනා සම්මති. ඒ කියන්නේ මේ හැපෙන තැන මේ හුස්ම රැල්ල හැපෙන තැන සිහිය පිහිටුවාගෙන භාවනාව වඩන යෝගාවචරයට පමණයි ආනාපාන සති භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ නම් මේ හුස්ම රැල්ල අරමුණු කරගෙන මේ හුස්ම රැල්ල වදින තැනක් තියෙනවා. මේ වදින තැන සිහිය පිහිටුවාගෙන වඩන විට පමණයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට දැන් කෙනෙක් මේ හුස්ම රැල්ලත් එක්කම ගමන් කරනවා. ඉහළට යන හුස්ම රැල්ල ඊට පස්සේ පහළට හුස්ම රැල්ලත් එක්ක. දැන් මේ හුස්ම රැල්ල වදින තැනට අවධානයක් යොමු කරන්නේ නැහැ. සමහරක් යෝගාවචරයන් මේ හුස්ම රැල්ල ඉහළට ගමන් කරන ආකාරය විතරක් තේරෙනවා. පහළට යන ආකාරය තේරෙන්නේ නැහැ. එහෙනම් පහළට යන ආකාරය තේරෙනවා. ඉහළට යන ආකාරය තේරෙන්නේ. ඒ හැම තැනකදී විලා තියෙන මොකුත් නෙමෙයි සිහියයි නුවණයි දුර්වලයි. සිහිය සහ නුවණ කියන මේ දෙකම ශක්තිමත් වේදුනා නම් සමබර වේදුනා නම් ඒ යෝගාවචරයට හුස්ම රැල්ල ඉහළට යන ආකාරය පහළට යන ආකාරය හුස්ම රැල්ල වදින තැන හොඳට තේරෙනවා. ඒක හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගත්ත තරමට තමයි ඒ කර ගැනීම නිසාම තමයි ආනාපාන සති භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එන හැම යෝගාවචරයකටම ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් ස්වභාවික හුස්ම රැල්ලක් ස්වභාවික අරමුණ. හැබැයි සිහිය සානුවන අනිවාර්යෙන් බලවත්ව පිළිගන්නට ඕනේ මේකෙන් ප්‍රතිඵල ගන්න. ඊළඟට දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ ආනාපාන සති භාවනාවෙන් අපි දැන් කතා කරන්නේ. දැන් ආනාපාන සති කියන වචනේ තේරුම. ඒකත් අපි ඉගෙන ගන්නට තියෙනවා. දැන් මොකද දැන් අපි දන්නවා මේකේ තේරුම හුස්ම රැල්ල ගැන කියන්නේ කියලා. නමුත් දැන් මේකෙදී මේ අපි දැන් මේ ත්‍රිපිටක බුද්ධ වචනේ කියන අට කතාවෙන් විස්තර කරගෙන යනකොට එක එක තැන්වල එක එක ආකාරයෙන් අර්ථ විග්‍රහ කරලා දෙනවා මේවට. ඒකද ඒ හැම අර්ථයකම යම්කිසි අර්ථයක් තියෙනවා නේද නෙමෙයි. හැම තැනකදීම යම්කිසි අර්ථයක් තියෙනවා. නමුත් අපි තෝරගන්න ඕන නිවැරදි අර්ථය මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් ඒ ආරාධික අට කතා වෙන්නේ අට කතාවේදී පැහැදිලි කරනවා මේ ආස්වාස කියලා කියන අපි දැන් දන්න ආස්වාසයක් කියලා කියන හුස්ම හෙල ගන්නවා කියන එකනේ. ප්‍රාස්වාස කියලා කියන හුස්ම හෙලනවා කියන එකනේ. නමුත් ඒ එන විනයට කතාවේදී කියන ආස්වාස කියන කියන හුස්ම එළියට දාන එක කියලා. ප්‍රාස්වාස කියන හුස්ම ගැනීම කියලා කියනවා. ඒකේ හේතුවක් කියනවා දැන් ඒ එකම අවස්ථාවයි අට කතාවේ පැහැදිලි කරන්නේ. කියනවා යම් කිසි දරුවෙක් මෙලොවට බිහි වුණාට පස්සේ මෙලොවට බිහි වෙනකොට පළමුවෙන්ම කරන්නේ ඇතුලේ තියෙන වාතය මුගෙන් එළියට දාන එක කියනවා. ඇතුලේ තියෙන කියන්නේ මුක් කටින් එළියට දාන එක කරන්නේ. ඒක කටින් ඇතුලට ගන්න. නහය ගන්නේ නැහැ මුලින් පාවිච්චි වෙන්නේ නැහැ. පරිහරණය වෙන්නේ නැහැ. ඒතකොට මුලින්ම ඇතුලේ තියෙන එළියට දෙන්නේ. ඒකට ආස්වාස කියන වචන භාවිතා කරනවා කියන්නේ. පිට තියෙන දේ ඇතුලට ගන්නවානේ. ඒක ප්‍රාස්වාස කියලා භාවිතා කරනවා. ඉතින් ඕමය අර්ථය වරදවා පිළි අරගෙන මම කියවපු සමහරක් ඉංග්‍රීසි ග්‍රන්ථවල ආස්වාස් ප්‍රාස්වාස අනිත් පැත්තට තෝරලා තියෙනවා. ඔය වචන ඒ කතාව ඒ අවස්ථාව වරදවා අර්ථ විග්‍රහ කරගන්න. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ ඒ බව පැහැදිලිවම වල දේශනා කරනවා සරියුත් මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේදී ආනන්ති අස්සාසෝ නොපස්සාසෝ ආනන් කියලා කියන්නේ ආස්වාසයයි ප්‍රාස්වාසය නෙමෙයි. අපානන්ති පස්සාසෝ නොඅස්සාසෝ අපානන් කියලා කියන්නේ ප්‍රාස්වාසයයි ආස්වාසය නෙමෙයි. එහෙනම් කෙටියම ගත්තොත් ආන සති අපාන සති ආනාපාන සති. ආන සති කියලා කියන්නේ හුස්ම ගැනීමේ සිහිය, අපාන සති කියලා කියන්නේ හුස්ම හෙලීමේ සිහිය, ආනාපාන සති කියලා කියන්නේ හුස්ම ගැනීමේ සහ හෙලීමේ පවත්න
සිහිය. ආස්වාසේ උපට්ඨාන ආස්වාස වශයෙන් උපට්ඨාන සති අස්ස සති. මේ හුස්ම ගැනීම අරමුණ හුස්ම ගැනීම ඉහළට හුස්ම රැල්ල තුල සිහිය පිහිටුවා ගැනීම තමයි අස්ස සති කියලා කියන්නේ. පස්වාස වශයෙන් උපට්ඨානං සති පස්ස සති. මේ පහළට එන නැත්නම් ස්වභාවිකව හෙළන හුස්ම රැල්ල තුල සිහිය පිහිටුවා ගැනීම තමයි පස්ස සති කියලා කියන්නේ. දැන් අස්ස සති පස්ස සති. අස්ස සති කියලා කියන්නේ මොකද්ද? හුස්ම ගැනීම නැත්නම් ඉහළට යන හුස්ම රැල්ල තුල සිහිය පිහිටුවා ගැනීම. පස්ස සති කියලා කියන්නේ පහළට යන හුස්ම රැල්ල තුල සිහිය පිහිටුවා ගැනීම. එතකොට අස්ස කියලා කියන්නේ ආන, පස්ස කියලා කියන්නේ අපාන. හුස්ම ගැනීමේ සහ හෙළීමේ පවත්න සිහිය තමයි ආනාපාන සති කියලා කියන්නේ. දැන් යම් කිසි යෝගාවචරයක් මේ හුස්ම ගැනීම සහ හෙළීම කියන එක තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් තවත් කරුණක් තේරුම් ගන්න. නැවතත් මම නැවත මෙහෙය කරලා දෙන්නේ. අස්වාස ප්‍රස්වාස නිමිත්තාරම්මනාති ආනාපාන සති. ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත. අරමුණු තුන අරමුණු කිරීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එතකොට දැන් එකක් නෙමෙයි ආනාපාන සතිය. ආනාපාන සතිය කියන්නේ අරමුණු තුනක්. ආස්වාසය, ප්‍රාස්වාසය, නිමිත්ත. නිමිත්ත කියන්නේ හුස්ම රැල්ල වදින තැන. හුස්ම රැල්ල වදින තැන. එතකොට මෙන්න මේ හුස්ම රැල්ල වදින තැනයි ආස්වාසය, ප්‍රාස්වාසය කියන මේ අරමුණු තුන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් අරමුණු තුන මේ ස්වභාවික හුස්ම රැල්ලත් එක්ක වැඩෙනවා නම් අන්නේ යෝගාවචරයට කියන ආනාපාන සති භාවනාව වැඩෙනවා. එහෙනම් ආනාපාන සති භාවනාව වැඩෙන්න නම් දියුණු කරගන්න නම් මුලින් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද එහෙනම් මේ හුස්ම ආස්වාස හුස්ම රැල්ල ඉහළට ගැනීම, හෙළීම සහ හුස්ම රැල්ල වදින තැන. මේක තේරුම් ගත්ත ධර්මවල තමයි අපිට මේක ප්‍රතිඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් හැම වෙලෙම මේක පැහැදිලි තේරුම් ගන්නව තව කරුණක් තමයි මම නැවතත් මතක් කරන්නේ. සිහිය නැමැති මූලයෙන්. සිහිය නැමැති මූලයෙන් තමයි මේක ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක දේශනා කරන ඔය ආනාපාන සති සූත්‍රයේදී න වික්ඛවේ මුත්තස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි වදං. ඒ කියන්නේ මහණෙනි සිහිය නැති නුවණ නැති පුද්ගලයාට මම ආනාපාන සති භාවනාව අනුශාසනා කරන්නේ අනුදැනවදාරන්නේ නැහැ කියන්නේ. එහෙනම් සිහියයි නුවණයි දෙක දුර්වල කෙනෙකුට මේ ආනාපාන සති භාවනාවෙන් ප්‍රතිඵල ගන්න බැහැ. කියන බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා කරලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සිහිය සහ නුවණ කියන එක අඛණ්ඩව තිබෙන්න ඕනේ මේ ආනාපාන සති භාවනාව වඩන්න. ඒකෙන් තමයි තවත් කරුණක් විදියට දැන් ගත්තොත් යම් යෝගාවචරයේකට මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වාඩි වෙලා භාවනා කරන්න කියලානේ. ඒ වාඩි වෙලා භාවනා වඩලා හුස්ම රැල්ල හඳුනාගත්තා නම් අර අරමුණු තුන ආනාපාන සතිය හඳුනාගත්තා නම් හුස්ම රැල්ල ඉහළට පහළට එන එකයි හුස්ම රැල්ල වදින තැනයි කියන මේ අරමුණු තුන හොඳට තේරුම් ගත්තා නම් ඒක ආනාපාන සති භාවන ආනාපාන සතිය තේරුම් ගත්තා කියන්නේ. එතකොට ඒ යෝගාවචරයාට බද්ධ පරියන්කින් වාඩි වෙලා අරමුණ තේරුම් ගත්තා නම් අන්නේ යෝගාවචරයට සතර ඉරියව්වෙන් මේක පවත්වාගෙන යනවා. සතර ඉරියව්වෙම එවිදින ගම සිටගෙන නිදාගෙන සතර ඉරියව්වෙම දැන් ඔන්න ආනාපාන සති භාවනා අරමුණ වඩ아가න යන්න පුළුවන්. එසේ වඩ아가න යනකොට තමයි මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ. මේක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෝට තව දෙයක් දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ ආනාපාන සති භාවනාව දැන් වැඩි යුතුම් භාවනාවක් බව ඇත්ත. එතකොට මේ දැන් බුද්ධ කාලේ ගත්තාම හැමෝම ආනාපාන සති භාවනාව වැඩි වෙන්නේ එක එක චරිත ලක්ෂණ වෙනස් වුණානේ. ඒ වගේ මේ ආනාපාන සති භාවනාව ගැලපෙන පුද්ගලයා කවුද කියලා බුදුරජාණන් දේශනා කරා. අංගුත්තර නිකායේ නවක නිපාත තියෙනවා සූත්‍රයක් සම්බෝධි සූත්‍රය කියලා.
මේ සම්බෝධි සූත්‍රයේදී පැහැදිලි කරනවා ආනාපාන සති භාවයේ තබ්බා විතක්කුපච්ඡේදා. කෙනෙකුට නිතරම විතර්ක ගති වැඩි. විතර්ක ගති වැඩි කියන්නේ විතර්ක කියන මොනවද? නිතර අරමුණු වෙන වැඩි. ඒ කියන්නේ නොසිතු නොපෙතු අරමුණු ගලාගෙන යන විතර්ක වැඩි. ඒ විතර්ක ගති වැඩි නම් ඒ විතර්ක සම්පූර්ණයෙන් ඡේදනය කරගන්න. විතර්ක කඩා ගන්න. විතර්ක බිඳ ගන්නට නම් ආනාපාන සති භාවනාව වඩන්න කියලා බුදුරජාණන් දේශනා කළා. නෑ විතර්ක චරිතය. විතර්ක චරිතයට ඒ විතර්ක ගතියේ පුද්ගලයාට සම්මානික tempat කර ගන්න නම් හිත සංසිඳවා ගන්න නම් විතර්කයන් හිත බේර ගන්න නම් අනිවාර්යෙන් ආනාපාන සති භාවනාව වඩන්න කියලා දේශනා කළා. නැවත අංගුත්තර නිකායේ නවක නිපාතයේ දෝචස්සතාකර සූත්‍රය. මේ දෝචස්සතා කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ චේතසෝ වික්ඛේපස්ස පහනාය ආනාපාන සති භාවයේ කරනවා. ඒ කියන්නේ සිතේ නිතරම තියෙන කැළඹිලි ගතිය, වික්ෂේප ගතිය, අවුල් ගතිය. ඒ කියන්නේ දැන් අපි දැන් අලු ගොඩක් දැක්කහම අලු ගොඩකට ගලකින් ගියොත් මොකද වෙන්නේ? අලු විසිරෙනවානේ. ඒ වගේම කොඩියක් වගේ දෙයක් මේ ගහක් මුදුනක බැලලා දෙනොත් මොකද වෙන්නේ? හැම වෙලෙම මේක සෙලවෙනවානේ. අන්න ඒ වගේ නොඑක් අරමුණුත් එක්ක නිතරම හිතේ අවුල් ගතිය, හිතේ වික්ෂිප්ත ගතිය, නොසන්සුන් ගතිය හිතේ ඇති වෙනවා. අන්න ඒ චරිත ලක්ෂණ දින පුද්ගලයාට බුදුරජාණන් පැහැදිලි කරේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා. එහෙනම් අපි එනම් ආනාපාන සති භාවනාව වඩන්න මොනවා අවස්ථාවලද අපේ නොඑක් විතරක ගති වැඩි වෙනවා නම් අපේ සිත අවුල් වෙනවා නම් අපේ සිත තුල අවුල් ගති ස්වභාවය වැඩි නම් සිත වික්ෂිප්ත වෙලා තියෙන වික්ෂිප්ත ගති වැඩි නම් ඒ වික්ෂිප්ත මනසට අවුල් මනසට විතරක මනසට මේ ආනාපාන සති භාවනාව තමයි හොඳම බෙහෙත් ඖෂධය. ඒ ආනාපාන සති භාවනාව සියුම් අරමුණ ඒ තුළ සිහිය සහ නුවණින් යුක්තව පිළිටුවා ගන්න විට අනෙක් බාහිරින් විතරක වලට ගලා යන විදිහකුත් නේ හිත විතරක එන්න දෙන නිසා විතරක අඩු නිසා හිතේ අවුල් ගතිය නැති වෙලා යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව දේශනා කළේ ඒ වෙන චරිත ලක්ෂණ කියන එක. නමුත් විසුද්ධි මාර්ගයේදී පැහැදිලි කරන මෝහ චරිත ලක්ෂණයට ආනාපාන සති ගැලපෙනවා. සෑම චරිත ලක්ෂණයකට මේ ආනාපාන සති ගැලපෙනවා. නමුත් අපි දැන් මේ විසුද්ධි මාර්ගය කියන කතාව මම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බුද්ධ වචනයෙන් පැහැදිලි කරා අර මුලින් ප්‍රකාශ කළ චරිත ලක්ෂණට පුද්ගලයන්. ඒකෝට දැන් අද සමාජයේ දිහා බලනකොට හැම කෙනෙක් ළඟම ওই කියන චරිත ලක්ෂණ තියෙනවා. හැම කෙනෙක් ළඟම මේ නිතර විතරක ගතිය, හිතේ අවුල් ගතිය හැම කෙනෙක් ළඟ මේ කියන චරිත ලක්ෂණ තියෙනවා. මොකද අපි කෙනෙක් රාග චරිත නම් ඒ රාග චරිතය තුළත් මේ රාග නැමැති විතරක වැඩි වීමෙන් හිත අවුල් වෙනවා. වික්ෂිප්ත වෙනවා. ද්වේෂ චරිතයේ ලක්ෂණයක් තියෙනවා. ද්වේෂය උස්සන්න වීමේ තනන තන තේරෙන්නේ මනස අවුල් කරගන්න. අවුල් වෙනවානේ. මෝහ චරිතය උස්සන්න නම් ඒ මෝහ චරිත ලක්ෂණ නිසාම හිත අවුල් වෙනවා. එතකොට මේ කියන චරිත ලක්ෂණ අනිවාර්යෙන්ම තියෙනවා. ඒක නිසා හැමෝටම හැම කෙනෙකුටම ගැළපෙනවා ආනාපාන සති භාවනාව කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් ඊළඟට මේ ආනාපාන සතිය ඉන්න ආනාපාන සති සමාධිය. දැන් ආනාපාන සතිය අපි තේරුම් ගත්තා වචනේ තේරුම් ගත්තා. දැන් සමාධිය කියනකොට මොකක්ද? ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ හුස්ම රැල්ල ඉහළට යන පහළට යන හුස්ම රැල්ල දකිමි නුවණින් දකිමි සිහියෙන් නුවණින් දකිමි ඒ හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවා ගන්නා විට ඇති වෙන යම්කිසි ඒකාග්‍රතාවය ඇති වෙන හිතේ නීවරණයන්ගේ සංසිඳීම ඇති වෙන හිතේ ක්ලේශයන්ගේ සංසිඳීම දමනය වීම අන්නේ දමනය වීම කෙලෙස් සංසිඳීම නීවරණයන්ගේ සංසිඳීම තමයි අපි සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එතකොට දැන් ඔය ඒකාග්‍රතාවය ඇති වෙන්න නම් කෙලෙස් යටපත් වෙන්න ඕනේ. කෙලෙස් යටපත් කරගන්න ක්‍රම පහක් තියෙනවා. කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම පහක් තියෙනවා. ඒ ක්‍රම පහෙන් ප්‍රධාන ක්‍රම දෙකක් මුලින් සඳහන් තදංග සහ විස්කම්බන කියලා. තදංග සහ විස්කම්බන කියලා. තදංග කියලා කියන්නේ
කුසල් සිතින් අකුසල් සිත මර්ධනය කිරීම. දැන් ආනාපානසති භාවනාව කියලා කියන්නේ කුසල ආරම්මණයක්නේ. ඒ කුසල ආරම්මණයට සිහිය පිහිටුවා ගන්න ඉන්න විට අර මුලින් ප්‍රකාශ කර නීවරණාලින් කිසිම ක්ලේශයන්ට සංලඟෙන්න උවංකමක් නැහැ. අර අකුසලයන් යටපත් කරනවානේ. අන්න තදංග වශයෙන් ඒ මොහොතට, ඒ කියන්නේ අපි දැන් හුස්ම රැල්ල තුළ සිහිය පිහිටුවා ගන්න වාරයක් ගන්න. භාවනා අරමුණු සිත ගන්නා වාරයක් ගානේ අකුසලයන් ඒ මොහොත යටපත් වෙනවා. තදංග වශයෙන් යටපත් කරන හිතේ සමාධිය හැදෙන හැටි. එතකොට මේ අපි අරමුණ අපි ගන්නවා. හුස්ම රැල්ලට අරමුණ ගන්න, හුස්ම රැල්ලට අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. විනාඩි 5ක් දක්වා 10ක් දක්වා 15ක් දක්වා ටික කාලය වැඩි කරමින් ඒ අරමුණේම සිහිය පිහිටුවා ගන්නකොට මොකද වෙන්නේ? අර නීවරණය විනාඩි 10කට 15කට යටපත් වෙනවා. ඊළඟට පරියන්කින වාරයක් ගන්න ඒ වෙලාවට යටපත් වෙනවා. වික්ඛම්බන වශයෙන් නීවරණය යටපත් වෙන. ඒ වෙලාව වැඩෙන්නේ තියෙන සමාධිය ඒකාග්‍රතාවය. ඒතකොට ඒක තමයි සමාධිය බෙදන්නේ. අර මුලින් සමාධිය බෙදනවා නිමිත්ත වශයෙන් පරිකාරම නිමිත්ත, උග්ඝාන නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා. සමාධිය වශයෙන් බෙදා ගන්නවා පරිකාරම සමාධි, උපචාර සමාධි, අර්පණ සමාධි කියලා. නමුත් මේවා සම්බන්ධව ඉස්සරහට ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් මෙතන තේරුම් ගන්නට ඕනේ මේ නිමිත්ත ගැන. මේ නිමිත්ත කියලා කියනකොට දැන් නිමිත්තත් එක්ක තමයි සමාධිය පහළ වෙන්නේ. දැන් පටිසම්භිදා මග්ග පාළියේදී බුදුරජාණන් මේ සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කර දේශනා කරන නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මණං ඒක චිත්තස්ස අජානතෝ තයෝ ධම්මේ භාවනා න උපලබ්ධති. ඒ කියන්නේ නිමිත්ත ආස්වාසයත් ප්‍රාස්වාසයත් කියන මේ අරමුණු තුන අනාරම්මන ඒක චිත්තස්. එක සිතකට අරමුණු වෙන්නේ නැහැ. එක සිතකට අරමුණක් නෙමෙයි. එහෙනම් එක සිතකේ මේ අරමුණු තුනක් අරමුණු කරන්න පුළුවන්ද? බැහැ. අජානතෝ තයෝ ධම්මේ යම් කිසි කෙනෙක් මේ කියන අරමුණු තුන, මේ කියන ධර්මතා තුන අරමුණු තුනක් වශයෙන් දන්නේ නැත්නම් භාවනාව උපලබ්ධයි. භාවනා ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් නිමිත්තං ආස්වාස පස්සාස අනාරම්මණං ඒක චිත්තස්ස ඥානතෝ තයෝ ධම්මේ භාවනා උපලබ්ධයි. එහෙනම් නිමිත්තයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි කියන මේ අරමුණු තුන එක සිතකට අරමුණු කරන්න බැරි බව යම් යෝගාවචරයක් මොනින් ගන්නවා නම් මොනින් වටහා ගත්තා නම් ඒ යෝගාවචරයට පුළුවන් ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵල ගන්න. දැන් එහෙනම් නිමිත්ත කියුවේ මොකද්ද? හුස්ම ගන්න වදින තැන. දැන් නිමිත්ත කියන තේරුම් ගොඩක් නේ. දැන් සමහරක් තැන් වලදී නිමිත්ත කියලා කියන්නේ ඒ වැඩෙන උග්ඝාන නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත, පරිකරම නිමිත්ත මේ නිමිත්ත. නමුත් මෙතන කියන්නේ නිමිත්ත කියලා මුලින් පැහැදිලි කරන්නේ හුස්ම ගන්න වදින තැන. ආස්වාස හුස්ම ගැනීම, ප්‍රාස්වාස හුස්ම හෙළීම. එතකොට මේ කියන අරමුණු තුන අරමුණු කරන එක සිතකින් නෙමෙයි, සිත් තුනකින්. හැබැයි මේක එකවර අපි දකින්න ඕනේ. ඒ කියන්නේ නම් නාසිකාග හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල ඉහළට යනකොට ආස්වාස කියලා, ඊළඟට පහළම ප්‍රස්වාස කියලා. මේක දිහා අපි සිහියෙන් සහ නුවණින් බලාගෙන ඉන්න. මේ අරමුණේ බලාගෙන ඉඳී තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඉහළට ආස්වාස පහළම ප්‍රස්වාස කියලා මේ හිතුවර කමක් නැහැ. නමුත් හුස්ම රැල්ලත් එක්ක ගමන් කරන්න එපා. හුස්ම රැල්ල ස්වභාවය මොකක්ද කියලා හොයන්න යන්න එපා. මේ හුස්ම රැල්ල පළවෙනි නේද? හුස්ම රැල්ල බරයි නේද? හුස්ම රැල්ල තෙතගතියක් තියෙනවා නේද? කියලා එක මේ ස්වභාව ලක්ෂණ ගැන හොයන්න යන්න එපා. එහෙනම් අපිට තියෙන්නේ හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන ආස්වාද ප්‍රාස්වාස අරමුණේ සිහිය සානුවණින් බලාගෙන ඉන්න හැටි. ඒ යම් යෝගාවචරයේ මේ කියන අවස්ථාව අරමුණු තුනක් විදිහට දකිනවා නම්
පරිකර්ම නිමිත්ත. දැන් පරිකර්ම සමාධිය තුල මූලික අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සමාධි ආනාපාන සති භාවනාවේ ඉහළට යන මේ සමාධි පිළිවෙලේ මූලික පියවර තමයි මූලික සමාධි ලක්ෂණය තමයි මේ අරමුණු තුනක් විදිහට Tamanට වඩන්න පුළුවන් වෙන්නේ. මම පැහැදිලිද කියන්නේ? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලේ එක දිගට සිහිය පිහිටුවාගෙන යන විට තමයි ක්‍රමක්‍රමයෙන් අර සමාධිය දියුණු වෙලා උපචාර සමාධි මට්ටමට ධ්‍යාන සමාධි මට්ටමට පොහිට ගමන් කරන්නේ. හිත ඉහළට යනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මේ කියන මූලික අදිඨාන මූලික අවස්ථාව තේරුම් ගන්න ඕනේ. ඒකයි එන සෝසතෝව අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙළනවා. ඒතකොට ඒ තුල කෙනෙකුට සිහිය පිටුවාගෙන එක දිගටම හුස්ම රැල්ල මුලින් තේරෙන රළු කියන්නේ ඕලාරික හුස්ම රැල්ල තේරෙනවා. මේ ඕලාරික හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් සියුම් වෙලා මේක සහැල්ලු භාවයටපත් වෙනවා. මේ සහැල්ලු භාවයත් එක්කම නිමිත්ත පහළ වෙන්න පුළුවන්. කියන්නේ භාවනා ඒ ප්‍රතිභාව නිමිත්තක් හරි ඒ භාවනා කියලා ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ දක්වා කෙනෙකුට ගමන් කරන්න පුළුවන් නම් ඊළඟ ආනාපානසති භාවනාව ඊළඟ පියවරවල ඒ යෝගාවචරයට අවශ්‍ය නැහැ. කෙනෙකුට දැන් එහෙම වඩාගෙන යන්න බැරි නම් එහෙම වඩාගෙන යනකොට හිතට මේ හිත පිහිටන්නේ නැත්නම් ඒ හිත තුල සමාධි වැඩෙන්නේ නැත්නම් හිත ශක්තිමත්ව සමාධි පිහිටන්නේ නැත්නම් හිත පිට යනවා නම් නැවත හිත පිට යනවා නම් අන්න එහෙනම් මේ යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අන චතුස්කනාය ක්‍රමයේ පළවෙනි ක්‍රමය. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජාන. හුස්ම රැල්ල දිහා බලාගෙන දීර්ඝ හුස්ම රැල්ලක් එනවනම් ආ දීර්ඝ ආස්වාද හුස්ම රැල්ල ඉහළ ගන්නවා කියලා නෝනින් බලන්න. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. දීර්ඝ හුස්ම රැල්ල මම හෙලනවා කියලා නෝනින් බලන්න. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. අර කෙටි හුස්ම රැල්ල ඉහළට යනවා කියලා නෝනින් තමන් තේරුණා නම් ඒක නෝනින් දකින්න. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටි හුස්ම රැල්ලක් මම හෙලනවා නෝනින් දකින්න. එතකොට මේ දීර්ඝ සහ කෙටි කියන එක දේශනා විලාසය. හැම යෝගාවචරයකටම මුලින්ම මේ දීර්ඝ හුස්ම රැල්ලක් තේරෙන්නේ නැහැ. ඔය මේ සමහරක් ඒවානේ භාවනාවේ අතරමං නැතේ. ඉතින් යම්කිසි ගුරුවරයෙක් හරි යම්කිසි කෙනෙක් පුරුදු වෙනවා නම් ගුරු උපදෙස් ඇසුව හෝ නැතුව හෝ යම්කිසි කෙනෙක් පුරුදු වෙනවා නම් මුලින්ම දීර්ඝ හුස්ම රැල්ල බලන්න කියලා තියෙන්නේ. Taman දීර්ඝ හුස්ම රැල්ල බලනවා. ඊට පස්සේ ඒක වඩලා කාලයක් ගිහලා කෙටි හුස්ම රැල්ල බලනවා. නෑ. ඒක සම්පූර්ණ වැරදි. Tamanට ඕමනාවෙන් මේ හුස්ම රැල්ල හදන්න බෑ. මේ දීර්ඝ හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලේ Tamanට ඕමනාවෙන් හදන්න බෑ. ඇයි? මොකද කියන්නේ හදන්න බෑ. Tamanට ඕමනාවෙන් මේක පාලනය කරන්න බෑ. සමහරක් වෙලාවට ඒ තනත්තා සිහිය පිටුවා ගත්තාම යෝගාවචරයට මුලින් තේරෙන්නේ කෙටි හුස්ම රැල්ල. මුලින් තේරෙන්නේ දීර්ඝ හුස්ම රැල්ල. මේක වෙනස් වෙනවා. කෙටි වෙන්න පුළුවන් දීර්ඝ වෙන්න පුළුවන්. දීර්ඝ වෙන්න පුළුවන් කෙටි වෙන්න පුළුවන්. මේ අරමුණ මේ හුස්ම රැල්ල දිග කෙටි ස්වභාවය වෙනස් වෙනවා. මේ දිග කෙටි කියලා කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් අද කාලේ දිග කෙටි මනින්නේ අඩි වලින් අඟල් වලින් දශම මේ ක්‍රම වලින් නේ. නැත්නම් හුස්ම රැල්ල දිග කෙටි මරන්නේ කාලෙත් එක්ක. ඒ කියන්නේ දැන් අපිට දැන් Tamanට තේරෙනවා ඒ හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන ඉන්න විට එතනින් හුස්ම රැල්ල ඉහළට ගිහිල්ලා පහළට එන්න යම් කාලයක් යනවානේ. එතකොට ඒ කාලෙත් එක්ක අපි තේරුම් ගන්න මේක දීර්ඝ හුස්ම රැල්ලක් කියලා. හුස්ම රැල්ල වැඩිලා ඉහළට ගිහින් පහළට එන්න අර කලින් අපි දීර්ඝයි කියලා හිතපු කාලෙට ටිකක් අඩු වෙන යනවා නම් අපිට තේරෙන එක
කෙටි හුස්ම රැල්ලක්. එතකොට දැන් එහෙනම් සාමාන්‍ය අපි ගත්තොත් මුලින් අපිට තේරෙන දීර්ඝව හෝ කෙටි හරි තේරෙන්න පුළුවන් වෙනස් වෙනවා කියන යෝගාවචරයේ ප්‍රවත්ම අනුව කොහොමවත් මුලින් තේරෙනවට හුස්ම රැල්ල ඕලාරිකව. මේ ඕලාරික තේරෙන හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් ඉහළට පහළට යමින් මේක බොහෝම ශාන්ත භාවයටපත් වෙනවා. ඒ කියන්නේ මුලින් අපිට තේරෙන හුස්ම රැල්ල වදින තැන සිහිය පිළිටුවා ගත්තාම මුලින් තේරෙනවා දීර්ඝව හරි කෙටිව හරි ටිකක් විස්තරාත්මක හුස්ම රැල්ල තේරෙනවා. ඒ කියන්නේ තේරෙන හුස්ම රැල්ල ඕලාරික බවත් එක්ක ඝන බවත් එක්ක මේ හුස්ම රැල්ල තුලම සිහිය පිළිටුවාගෙන ඉන්න විට මොකද වෙන්නේ? මේ ඕලාරික හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් සියුම් වෙන්න ගන්නවා. සැහැල්ලු වෙන්න ගන්නවා. ඒ සැහැල්ලු වීමත් එක්කම මේ හුස්ම රැල්ලේ ගමන් කරන විලාසය එකම තැන කුඩා වෙන්න ගන්නවා. ඒ කුඩා වෙන්න යනකොට තමයි අපිට සිහිය සහ නුවණ හොඳට පිහිටන්න ඕන. මොකද හුස්ම රැල්ල සියුම් භාවයත් එක්ක ඒ එකම තැන හුස්ම රැල්ල ක්‍රියාත්මක වෙනකොට මේ ඉහළට පහළට යන ක්‍රියාත්මක වෙනකොට අපිට හොඳට සිහිය නුවණ තියෙනට ඕනේ ඒ තුල සිහිය පිහිටුවා ගන්න. අන්න ඒ තුල අරමුණ සියුම් නිසා තීක්ෂණ නිසා අපේ සිහියත් නුවණත් තීක්ෂණ කරන්න ඕනේ. ඔන්න තන තමයි යෝගාවචරයට බැරි වෙන තැන. හැම යෝගාවචරයකම අපි කවුරුත් කැමති ලේසි ක්‍රම හොයන්න. අපි කවුරුත් කැමති ඉක්මනින් කරලා යන්න. ඉතින් ඒ වගේ සියුම් අරමුණක අපේ හිත කැමති නැහැ හිත පිහිටන්න. හිත පිහිටම කැමති නැහැ. ඒකෙන්ද ඉක්මනින් හිත පිට යනවා. එහෙම නැත්නම් භවාංගයට වැටෙනවා. නිින්දට යනවා. අපි අතරමං වෙන තැන. අන්න එහෙනම් තේරුම් ගන්නට ඕනේ ඒ හුස්ම රැල්ල සිහිය සහ නුවණ අඛණ්ඩව පිළිතලා ඒ හුස්ම රැල්ල සියුම් වෙන්න යනවා නම් අපේ සිහිය නුවණ සියුම් කරන්න තීක්ෂණ කරන්න. ඒ තීක්ෂණ කරලා ඒ තුලම අඛණ්ඩව පිළිතන්න ඕනේ. අන්න දැන් බලන්න එහෙනම් දැන් හුස්ම රැල්ල දැන් දීර්ඝව සහ කෙටිව අපි දැන් වටහා ගත්තා. වටහාගෙන ඉවර වෙලා ක්‍රමස්තමේ හුස්ම රැල්ල සියුම් වෙලා යනකොට අඛණ්ඩව සිහිය පිහිටවාගෙන යන විට අපේ නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිභාවනාවට දක්වා අපිට දිවෙන්න පුළුවන්. එහෙම දිවෙන්න වෙනවා නම් ඒ යෝගාවචරයට මේ හුස්ම රැල්ල මුලමඳ අග බලන්න අවශ්‍යතාවයක් නැහැ. තේරුම් ගන්න. මේක බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ දේශනා කළ දේශනා විලාසය. මේක අපි තේරුම් ගන්න බෙදලා කොහොමද මේක ප්‍රායෝගිකව වඩන්නේ කියලා. ප්‍රායෝගිකව කොහොමද දියුණු කරගන්නේ කියලා. දැන් කවුරු හරි කෙනෙක් කියන දේශනා කරනට උගන්වනවා දීර්ඝ හුස්ම රැල්ල බැලුවා නම් දැන් කෙටිව බලන්න කියනවා. කෙටිව බැලුවා නම් මුලමඳාක හොයන්න කියනවා. ඒකෙන් වෙන්නේ ආනාපාන සති භාවනාවක් නෙවෙයි වඩන්නේ. තමන් ඕමනාවේ හුස්ම රැල්ල හදන එක කරන්නේ. තමන් ඕමනාවේ හුස්ම රැල්ල හදලා පාලනය කරනවා. ඒකෙන් ඒ තනත්තර කවමදාවත් ආනාපාන සති භාවනාවෙන් කිසිම දියුණුවක් ලබන්න බෑ. පැහැදිලිද මම කියන්නේ? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දීර්ඝ කෙටි කියන එක වෙනස් වෙන අරමුණෙන් අරමුණ මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ දිහා බලාගෙන තමයි බලාගෙන වඩන්නට ඕනේ. ක්‍රමක්‍රමයෙන් ඕලාරි හුස්ම වල සියුම් වෙලා තීක්ෂණ වෙලා යනකොට අපේ සිහිනුවන තීක්ෂණ කරන්නට අරමුණේ ඒ තීක්ෂණ භාවයත් එක්කම ඒ තුරු සිහිය සහ නුවණ පිහිටීම නිසා අපිට ඒ කියන්නේ ප්‍රතිභාව නිමිත්ත වගේ පහළ ඒ දක්වා අපිට පහළ වෙන්න පුළුවන් නිමිත්ත පහළ වෙලා ධ්‍යාන දක්විත යන්න පුළුවන්. එහෙම යෝගාවචරයට යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මුලමඳාක හොයන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි තෝරගන්න ඕනේ මෙන්න මේ මාර්ගය. ඊළඟට යම් කිසි යෝගාවචරයේක මේ කියන ක්‍රමයට හිත අරන් යනකොට දැන් නිමිත්තට පරිවර්තනය වෙනවා. මේක බොහොම වැදගත්. දැන් අපි දැන් නිමිත්ත කියලා කියන්නේ දැන් ආලෝකයට. දැන් ආලෝක පහළ වීම ගැන කියනවා. දැන් මේක මම ටිකක් විස්තර කරලා දෙන්නම් කෙටියෙන්. හරි. දැන් අද බොහෝ දෙනෙක් මේ කරන මේ කතාවක් තමයි මේ නිමිත්තක් ගැන, භාවනා නිමිත්තක් ගැන. එහෙමත් නැත්නම් මේ ඔය ආලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ කොහෙවත්. මොකද මේ විසුද්ධි මාර්ගයේ තමයි භාවනා නිමිති ගැන කතා කරන්න කියලා බොහෝ දෙනා චෝදනා කරනවා. ධර්මයේ දැනගෙන හෝ නොදැන හෝ බොහෝ දෙනා කියන කතාව.
ඉතින් හරි කතාව. ඒ කියන්නේ එක බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවකවත් මේ සරියුත් මහ මොග්ගලන් ආදී මහෞත්මයන් වහන්සේත් කෙලින්ම ওই නිමිත්ත කියන වචනේ කියලා නැහැ. මේ ආලෝකය මේ කියන පරිකාරම නිමිත්ත පහළ වෙනවා මුලින් උග්ඝාන නිමිත්ත පහළ වෙනවා ඊට පරිකාර නිමිත්ත පහළ වෙනවා ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා කියලා ඒ වචන වලින් කියලා නැහැ. ඒ වචන තුන ඉන්නේ විසුද්ධි මාර්ගයේ සාහිත්‍ය කතාවේ. ඇත්තටම පටිසම්භිදා මග්ගපාළියේදී සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. මේක සංගෙවිච්ච තැන. මොකද හේතුව අර පිරිසක් චෝදනා කරලා අපි තේරුම් ගන්නකොට මේක ධර්මයෙන් පැහැදිලි කර දෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේදී පැහැදිලි කරනවා මේ ආනාපාන සති භාවනාවෙන් කොහොමද නිමිත්ත පහළ වෙන්නේ කියලා. දැන් දේශනා කරන දිග පාළි විස්තරයක් මම මේ පාළි විස්තරේ කියන්න ගන්නේ නැහැ. අද්ධානං පීති උප්පජ්ජති පාමොච්ඡං උප්පජ්ජති චිත්තං නිවත්තේති උපේක්ඛකෝ සම්තික්ඛති කියලා දේශනා කරන වචන පහ. අද්ධානං කියලා කියන්නේ හුස්ම රැල්ලේ දිග කෙටි කියන මේ ක්‍රමය යම් කිසි කෙනෙක් වඩනවා නම් යම් යෝගාවචරයේ හුස්ම රැල්ලේ දිග සහ කෙටි කියන ස්වභාවය හඳුනාගෙන මේ හුස්ම රැල්ල තුළ සිහිය පිහිටුවාගෙන වඩාගෙන යන යෝගාවචරය. වඩාගෙන එනකොට මොකද වෙන්නේ? මේ තුළ සිහිය පිහිටුවාගෙන විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 6ක් 2ක් 3ක් හරි කමක් නැහැ. එක දිගට ඒ තුළම සිහිය පිහිටුවාගෙන යනකොට ඇති වෙන මොකද කුසල ඡන්දය. මොකද ඇති වෙන්නේ? කුසල ඡන්දය. මේක දියුණු කරන්න ඕනේ කියන්නේ කුසලයේ දියුණු කරන්න ඕනේ කැමැත්ත ඇති වෙනවා. අන්නේ කැමැත්ත ඇතිවීමත් එක්ක ඇති වෙන මොකක්ද අපට ප්‍රීතිය. සතුටක් ඇති වෙනවා. කුසල සතුටක්. ඒ සතුටත් එක්ක තමයි උග්ඝහ නිමිත්ත බලවත් වෙන්නේ. ඒකකොට තමයි යෝගාවචරයට බාහිරින් උග්ඝහ නිමිත්ත පහළ වෙනවා. සමහරක් වෙලාවට අර දුමාර කරල වගේ ඉන්න පුළුවන්. එතන යෝගාවචරයන්ට සමහරක් වෙලාවට පුංචි තරුකක වගේ කෙනෙක් ඉන්න පුළුවන්. එක එක ස්වභාවය. පුංචි වලහකුළු කෑලි වගේ එන්න පුළුවන්. ඒ එක ස්වභාවයෙන් ඒ පුද්ගලයන් දෙනවා. ඉතින් අපිට එහෙම කියන්න බෑ. ඒකේ චරිත ලක්ෂණ අනුව වෙනස් වෙනවා නිමිත්ත. මොකද සතර තමන් පුරුදු කරපු දේ අනුව ඒ වගේ මේ ජීවිතේ තමන් පුරුදු කරපු යම් සංඥාවක් තියෙන සංඥාවරම වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ කියන ප්‍රීතිය ඇතිවීමත් එක්ක මේ ඡන්දය ඉදෙනකොට කුසල ඡන්දය මේ කුසල ඡන්දේ ඇතිවීමත් එක්කම ඇතිවන සතුට ප්‍රීතිය. අන්න ප්‍රීතියත් ඒ මොකද වෙන්නේ නැවත මේක කරන්න ඕනේ කියන්නේ නිසා මේ ප්‍රීතියත් එක්ක හිත පවතිනවා. අන්න ප්‍රීතියත් එක්ක හිත පවතිනකොට අන්නේ තාත්තාගේ නිමිත්ත මුලින් එතුන උග්ඝාන නිමිත්ත ඊට පරිකාර නිමිත්ත බවටපත් වෙනවා. අර කලින් ආව දුමාර පැටිය ශක්තිමත් වෙනවා. ජීවිතේ පාට වෙලා යනවා. එහෙම නැත්නම් අර එහෙට මෙහෙට දුවපැන තිබුණු දුමාර පැට්ට නවතින්න ගන්නවා. දැන් එහෙට මෙහෙට දුවපැන තිබුණු ආලෝක නවතින්න ගන්නවා. එහෙට මෙහෙට ගිය තරුකයට නවතින්න ගන්නවා. අර එක එක ස්වභාවය වෙනස් වෙනවා නිමිත්ත. නිමිත්ත වෙනස් වෙනවා. බාහිරින් යන නිමිත්ත. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ ප්‍රමෝදය සතුටත් එක්කම එක දිගට හිත වැඩෙනකොට මොකද වෙන්නේ? දැන් හොඳට දැන් ආස්වාස හුස්ම රැල්ලක් Tamanට තේරෙනවා. ප්‍රාස්වාස හුස්ම රැල්ලක් Tamanට තේරෙනවා. ඊළඟ හුස්ම රැල්ල වදින තැනක් Taman හොඳට තේරෙනවා. මේ තුල හොඳට දැන් Taman හිත පිහිටුවාගෙන ඉන්නකොට හුස්ම රැල්ලේ හිත පිහිටුවාගෙන ඉන්න හිත සාන්ත භාවයට පත් වෙනවා. හිත සාන්ත වෙනවා. තව සාන්ත වෙනවා. හිත සාන්ත වෙන්න මොකද වෙන්නේ? අතිශයින්ම පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේ අරමුණත් එක්ක. අන්න සතුට ඇති වෙනවත් එක්කම මේ හිත චිත්තං විවට්ටේ හිත පරිවර්තනය වෙනවා. හිත පරිවර්තනය වෙනවා කියලා කියන්නේ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනකොට මේ හුස්ම රැල්ලෙන් හිත වෙන් වෙලා අපේ හිත ප්‍රතිභාග නිමිත්තට යනවා. තේරෙනවද? මම කියන කතාව එක මොහොතකින් ඇති වෙන දෙයක් නෙමෙයි. එක වෙලා එක පරියන්කේ ඇති වෙන කතාවක් නෙමෙයි. මේ නිමිත්ත ඇති වෙලා ශක්තිමත් වෙලා නිමිත්ත වශී වෙන්න ඕනේ ඒව වෙන්නට ඕනේ. ඒක උනාට පස්සේ මේක වෙන්නේ. මම කියන්න ගන්නේ මේ නිමිත්ත ගැන පස්සම්මිදාමංග පාළේ කතා කරනවා කියන එක කියලා දෙන්න විතරයි. එතකොට දැන් අර ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනකොට
මේ හුස්ම රැල්ල සියුම් වෙලා කියන්නේ හුස්ම රැල්ල අරමුණේ හිත ගැලවිලා ප්‍රතිභාග නිමිත්තට හිතනවා. ඇතැම් යෝගාවචරයන්ට ප්‍රතිභාග නිමිත්ත තුලින් හුස්ම රැල්ල පේනවා කියලා කියනවා. කෙසේ හෝ වේවා ප්‍රතිභාග නිමිත්තට පිහිටනවා. අන්න ඊළඟට පැහැදිලි කරන්නේ උපේක්ඛකෝ සංකිට්ඨති. අන්න මධ්‍යස්ථව සිත පිහිටන ප්‍රතිභාග නිමිති. ප්‍රතිභාග නිමිති මධ්‍යස්ථව පිහිටියා කියලා කියන්නේ ඒ තනත්තාට ධ්‍යාන දක්වා තරයන් පුළුවන්. ධ්‍යාන දක්වා තරයන් පුළුවන්. එහෙනම් මුලින්ම ඇති වෙන්නේ මේ කෙනෙක් දීර්ඝසා කෙටි හුස්ම රැල්ල බලාගෙන යනකොට ඡන්දෝ උපජ්ජති කුසල ඡන්දේ උපදිනවා. මේ කුසල ඡන්දේ කියලා කියන උග්ඝාන නිමිත්ත පහළ වෙනවා. මේ කුසල ඡන්දේ තුල අඛණ්ඩව හිත පිහිටුවාගෙන නැවත යනකොට ප්‍රීතිය උපදින. ප්‍රීතිය කියලා කියන්නේ පරිකර්ම නිමිත්ත පහළ වෙනවා. ඒ පරිකර්ම නිමිත්ත පහළ වීමත් එක්කම නැවත හිත ශාන්ත භාවයේ අරමුණ හොඳට තේරුම් ගන්න හිත ශාන්ත වෙන්න ඒ වගේම කේ සංසිඳෙන්න අන්න ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා අපේ හුස්ම රැල්ලේ හිත වෙනස් වෙලා හිත කැරෙලා ප්‍රතිභාග නිමිත්තට යනවා. අන්න ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තට පිහිටියා කියලා කියන උපචාර සමාධිය පහළ වෙනවා කියන එක. උපචාර සමාධිය. ඒක උපචාර සමාධිය තුළ හිත පිහිටියා නම් අන මනාව මධ්‍යස්ථ උපේක්ඛකෝ සංකිට්ඨති මධ්‍යස්ථ හිත පිහිටනවා අන්න එතනත්තාට පුළුවන් එතනින් එහාට ධ්‍යාන බාරයට යන්න. ප්‍රතිභාග නිමිත්ත පහළ කරගන්න එක තමයි. හොඳට මතක තියාගන්න මුලින්ම යෝගාවචරයට අපහසු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස සහ හුස්ම රැල්ල වදින තැන. නිමිත්ත. මේ කියන දේ අමාරුයි මුලින්ම තෝරගන්න කෙනෙකුට. අමාරුම දේ අල්ලගන්න. යම් කිසි යෝගාවචරයේ මේ කියන අරමුණු තුනක් විදිහට දැකලා නෝනින් දකින්න පුළුවන් නම් අඛණ්ඩව ආස්වාද ප්‍රාස්වාද ආනාපාන සති භාවනාව වඩ아가න යන්න පුළුවන් නම් මේක විනාඩි 5ක් 10ක් නෙමෙයි ඒ තුල හිමින් සිර විනාඩි 5 10 15 20 පැය 2 3 4 5 උනත් සමත් නැහැ කියලා කියන්නේ. මොකද පරියන්කින්ද පුළුවන් වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි අඩුම ගන්න පැයක්වත් අවම පැයක් හරියට දිගට පිළිහිනකොට තමයි අර නැවත මේ අරමුණේ විනිවිද භාගයක් අපිට ඇති වෙන්නේ. හිත හොඳට කිඳා බහිනවා. අරමුණේ. කිඳා බහින. ඒ කියන්නේ අර ඕලාරි හුස්මවල සිවුම්ෙන් හිත හොඳට කිඳා බහිනවා. ඒ අරමුණ තුළ කිඳා බහිනකොට මොකද නීවරණය සම්පූර්ණයෙන් යටපත් වෙනවා. අර මේ විතරකත් ඔක්කොම යටපත් වෙනවා. එතකොට එහෙම හිත අරගෙන යනකොට ඒ තනත්ත හරියට මේ පරිකරම නිමිත්ත පහල කරගන්න පුළුවන්. පරිකරම නිමිත්ත පහල වෙන ලකුණු දැක්කම තමන්ට තේරෙනවා නම් ඒ නිමිති වල හිත යවන්නේ නැතුව තමන්ගේ රාජකාරී අරමුණනේ. ඒ භාවනා අරමුණ මේක දිගට පවත්වාගෙන යනකොට ප්‍රතිභාග නිමිති දක්වා පහල කරගන්න පුළුවන්. ඒතර පළවෙනි අරමුණ තමයි අර ආනාපාන සතිය තේරුම් ගැනීම. අපහසුයි. ඒක තේරුම් කරගත්තා නම් ඒ තනත්තට යන්න පුළුවන් ප්‍රතිභාග නිමිත්ත දක්වා ප්‍රතිභාග නිමිත්ත පහල කරගන්න වෙනවා වාග්දී. මොකද ප්‍රතිභාග නිමිත්ත පහල වෙන්න යනවා කියලා කියන්නේ සිහිය සානුවන තීක්ෂණ වෙන්න ඕනේ අරමුණත් එක්ක. අරමුණ තීක්ෂණ වෙනවා සිව් වෙනවා සිහිය සානුවන සිව් වෙන්නට ඕනේ. තීක්ෂණ වෙන්නට ඕනේ. අන්න ප්‍රතිභාග නිමිත්ත උපදවන්න තමයි. ප්‍රතිභාග නිමිත්ත උපදවා ගත්තා නම් ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වුණා නම් කිසියම් ප්‍රශ්නයක් නැහැ. කිසියම් ගැටලුවක් නැහැ. ඒ යෝගාවචරයට ප්‍රතිභාග නිමිත්ත කරමු සිත පිහිටුවාගෙන ඉන්න විට ඉබේම හිත ධ්‍යානයට යනවා. ප්‍රථම ධ්‍යාන ඉබේම යන්න පුළුවන්. අදිස්ථාන කරන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රතිභාග නිමිත්ත තුල පැයක් දෙකක් හිත පිහිටුවා ගත්තා නම් ඉබේම ප්‍රථම ධ්‍යාන හිත යන්න පුළුවන්. හිත ගමන් කරනවා. ඉතින් ප්‍රතිභාග නිමිත්ත පොදවා ගත්තා නම් ධ්‍යාන වලට යන්න පහසුවෙන් පුළුවන් යන්න. එහෙනම් අපහසුමදී ආනාපාන සතිය තේරුම් ගැනීමයි ප්‍රතිභාග නිමිත්ත පහල කර ගැනීම. ආනාපාන සතිය තේරුම් ගත්තා නම් ඒකනත්තාට ඒ තුල සිය පිටුවගෙන යන්න පුළුවන්. ඒ ප්‍රතිභාග නිමිත්ත පහල කරගත්තා නම් ධ්‍යාන දක්වා යන්න පුළුවන්. එයයි අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට නොයෙක් ආකාරයෙන් මේ කරුණු කාරණා මේ එකතු කරගත්තේ. ඒ කියන්නේ දැන් එකම කරුණ එකම දේ එක තැන් එක ආකාර විස්තර කරනවා. මේ කරුණ එකතු කරලා මම පැහැදිලි කරනවා. එතකොට මේක ප්‍රායෝගිකව අපි දැන් භාවනා පුහුණුවත් එක්ක එකතු කරගත්තා මේ කියන කතාවල සත්‍යතාවය ප්‍රායෝගික අත්දැකීම් තම තමන්ට තේරෙන තම තමන්ගේ භාවනා මාර්ගයත් එක්ක ඒක තමයි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ
මෙන්න මේ ක්‍රමයට භාවනා වඩන්න. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ මුලින් අපි ආස්වාස ප්‍රාස්වාස සිහි පිහිටුවාගෙන වඩනකොට වඩාගෙන යන විට අපිට හුස්ම රැල්ල සියුම් වෙලා තැන්පත් වෙනවනේ හිත හොඳ සමාධිගත වෙනවා නම් ඒ තැනත්තාට ඊළඟ පියවරවල අවශ්‍ය නැහැ. ඒ තුලින් හිත පිහිටුවාගෙන ප්‍රතිභාව නිමිති දක්වා උපදවාගෙන ධ්‍යාන වලට යන්න පුළුවන්. කෙනෙකුට අපහසු නම් දීර්ඝ කෙටි කියලා ස්වභාවය අරමුණු කරගෙන ඒක හිත තැන්පත් කරගෙන හිත හුස්ම රැල්ල සියුම් කරගෙන තැන්පත් කරගෙන සිහිය පිහිටුවාගෙන නුවණින් සිහිය පිහිටුවාගෙන ඒ තැනත්තාට පුළුවන් ප්‍රතිභාව නිමිති දක්වා හිත යන්න. එහෙම කෙනෙකුට යන්න බැරි නම් තමයි ඊළඟ පියවරට යන්න කියන්නේ. ඊළඟ පියවරම ඊළඟ දවසේ දේශනා කරනවා. ඉතින් ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළ උතුම් ධර්ම මාර්ග ප්‍රතිපත්ති මාර්ගයේ අපි හඳුනා ගන්න ලොකු භාග්‍යයක් වාසනාවක් අපේ මේ ජීවිතවල ලැබිලා තිබෙන්නේ. විශේෂයෙන් මේ දුර්ලභව ලැබෙන බුද්ධ ශාසන කාලයේ දුර්ලභව ලැබෙන මේ උතුම් ධර්ම ශක්තිය අපේ ජීවිතවල ශක්තියක් උපකාරයක් කරගෙන අපේ හිතවල නැගෙන මේ සියලුම ක්ලේශයන් සෝදා හැරගෙන ක්ලේශයන් යටපත් කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දක්වාම අපි මේ වඩන ප්‍රගුණ කරන භාවනා මාර්ගයේ ඒකායන භාවනා මාර්ගයක් වේවා. ඒ වගේ මෙතකින් රැස් කරගත් උතුම් කුසල ශක්තිය ලෝතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පූජාවක් වේවා. ධර්ම රත්නයේ දහම් පූජාවක් වේවා. මහා සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා. ආචාර්ය උපාධ්‍යාය මාහිමියන් වහන්සේලා ගුරු පූජාවක් වේවා. හැදුවරු දෙමව්පියන්ට සහෝදර සහෝදර ඥාතීන්ට නිවන් පිණිස වේවා. ඒ වගේම සිව්පසෙන් අපෝපස්ථානක සිරුම දායක කාරක මව්පිය දූ දර සම්බන්ධනාට සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට හිතවත් මදහත හේතු සේව සත්වයන් නිවන් පිණිස වේවා. අපාවර සේව සත්වයන් දෙවියන් සදේවක ලෝකයන් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් ඔබ අප කරන දිනාට මේ ගෝර කටුක භයංකාර සංසාර ගමන ගෙවන් වීමෙන් සිද්ධ වෙන අමා මහ නිවන් සුව ප්‍රතිලාභේ දක්වාම මේ උතුම් කුසල ශක්තිය පාරමී බවටපත් වේවා. සමථ විපස්සනා භාවනා ආලෝකයේ පිණිස වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස වේවා කියා අපි ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු තුමන් පරන්ති. සාදු සාදු.